හැමෝටම සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිස්නස් ස්ටැටිස්ටික්ස් සිලබස් එකේ තියෙන දෙවෙනි පාඩම. data and data collection. ඒතර මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් මාතෘකා 6ක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ තමයි what is a variable? variable එකක් කියන්නේ මොකද්ද? විචල්‍යයක් කියන්නේ මොකද්ද? types of variables. මේ විචල්‍ය නැවත බෙදෙන ආකාර මොනවද? වර්ග මොනවද? levels of measurement. මේ විචල්‍ය මනින්න තියෙන ක්‍රම මොනවද? types of data. දත්ත නැවත බෙදෙන අණු කොටස් මොනවද? collection of primary data. ප්‍රාථමික දත්ත රැස් කරගන්න තියෙන ක්‍රම මොනවද? sources of secondary data. ද්විතීයික දත්ත රැස් කරගන්න තියෙන මූලාශ්‍ර මොනවද? මෙන්න මේ කියන මාතෘකා 6 ගැන අපි මේ පාඩමේදී මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි මාතෘකාව විදිහට අපිට කතා කරන්න තියෙන්නේ what is a variable? විචල්‍යයක් කියන්නේ මොකක්ද? විචල්‍යයක් කියලා කියන තැනේදී අපිට කතා කරන්න තියෙන අනිත් වචනය තමයි නියතයක්. ඒතර නියතයක් එක්ක තමයි මේ විචල්‍යයක් කියන එක අපිට කතා කරන්න තියෙන්නේ. නියතයක් කියලා කියන්නේ වෙනස් නොවන අගයකට. උදාහරණයක් විදිහට අපි ගණිතයේදී භාවිතා කරන 5 කියන අගය අපි කියනවා නියතයක් කියලා. ඒතර 5 කියන අගය නියතයක්. ඒක කොයි වෙලාවකදීවත් වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒකෙම අනිත් පැත්ත තමයි මේ විචල්‍යයක් කියලා කියන්නේ. ඒතර විචල්‍යයක් කියන එකේ අදහස වෙන්නේ හැමතිස්සෙම වෙනස් වෙන අගයක්. වෙනස් වෙන අගයක්. A characteristic or a numerical characteristic that contain a different value in different subjects. එතකොට මේ විචල්‍ය කියන එකේදී අනිවාර්යෙන්ම මේක numerical characteristic එකක්. numerical characteristic එකක්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. සංඛ්‍යාත්මක අගයක්. මේකේ විශේෂත්වය තමයි මේ සංඛ්‍යාත්මක අගයේ විශේෂත්වය තමයි අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. මේ අගය වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එක්සැම්පල් එකක් ගත්තොත් පන්තියක ළමයි 50ක් ඉන්නවා. ඒ 50කගේ බර පන්තියේ ළමයි 50කගේ බර. ඒතර මේ පන්තියේ ළමයි 50කගේ බර කියන එක අපිට කියන්න පුළුවන් variable එකක් කියලා. variable එකක්. weight of 50 students. ඇයි එක එක ළමයාගේ බර එකිනෙකට වෙනස්. ඒතර මේ weight කියන එක විචල්‍යයක් වෙනවා. ඒ විචල්‍යයට ගන්න පුළුවන් අගයන් ගොඩක් තියෙනවා. එතකොට විචල්‍යයක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් variable එකක් කියන්නේ මොකක්ද කියලා හොත් අපිට කියන්න පුළුවන් නිශ්චිත අගයක් නොගන්න අගය වෙනස් වන කිසියම් ලාක්ෂණිකයකට ගණිතමය එහෙම නැත්නම් සංඛ්‍යාත්මක ලාක්ෂණිකයකට අපි කියනවා variable එකක් කියලා. දෙවෙනි මාතෘකාව types of variables. variables වර්ග. එහෙම නැත්නම් මේ විචල්‍ය බෙදෙන ආකාර මොනවද කියලායි මේකෙන් අපි කතා කරන්නේ. branches of variables. variables කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි qualitative variables and quantitative variables. qualitative variables and quantitative variables. qualitative variables කියන එකට අපි සිංහලෙන් කියන ගුණාත්මක විචල්‍ය. ගුණාත්මක විචල්‍ය. quantitative variables කියන එකට අපි සිංහලෙන් කියනවා ප්‍රමාණාත්මක විචල්‍ය. ගුණාත්මක විචල්‍ය, ප්‍රමාණාත්මක විචල්‍ය. ඒතර qualitative variable එකක් කියන්නේ ඒ variable එකේ සංඛ්‍යාත්මක අගයක් එහෙම නැත්නම් ප්‍රමාණාත්මක අගයක් ගණිතමය අගයක් නැති විචල්‍ය. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මලක සුවඳ. මලක සුවඳ. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ බව. ස්ත්‍රී පුරුෂ බව. ඒ වගේම ළමයෙකු ගේ හොඳ. ඒතර මේ වගේ විචල්‍ය අපිට ප්‍රමාණාත්මක අගයකින් හොයන්න බෑ. අනිත් පැත්තට quantitative variable කියලා කියන්නේ ප්‍රමාණාත්මක අගයක්, numerical value එකක් ගන්න පුළුවන් විචල්‍ය වලට.
ඒකට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් weight එක. එතකොට පවුලක සිටින ළමුන් සංඛ්‍යාව. ඒ වගේ ගණිතමය අගයක් ගන්න පුළුවන් ඕනම විචල්‍යයක් අපි ප්‍රමාණාත්මක විචල්‍ය ගණයට එහෙම නැත්නම් quantitative variables ගණයට දාන්න පුළුවන්. මේ quantitative variables උත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි discrete variables and continuous variables. Discrete variables and continuous variables. අපි discrete variables වලට සිංහලෙන් කියනවා විවික්ත විචල්‍ය. විවික්ත. continuous variables වලට සිංහලෙන් කියනවා සන්තතික. සන්තතික විචල්‍ය. එතකොට මේ discrete variables continuous variables කියන එක ඊළඟට අපි කතා කරමු. දැනට මතක තියාගන්න variables කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. qualitative and quantitative. qualitative කියන්නේ ගුණාත්මක විචල්‍ය. ඒ කියන්නේ numerical value එකක් දෙන්න බැරි විචල්‍ය. quantitative variable කියන්නේ ප්‍රමාණාත්මක විචල්‍ය. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක් ගන්න විචල්‍ය. quantitative variables නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. discrete variables and continuous variables විවික්ත සහ සන්තතික. දැන් අපි බලමු මේ quantitative variables යටතේ එන discrete and continuous variables කියන්නේ මොකක්ද කියලා. discrete and continuous variables සන්තතික විචල්‍ය සහ විවික්ත විචල්‍ය. discrete variables. discrete variables කියලා කියන්නේ කිසියම් අගය පරාසයක් ඇතුළත ඇති ඕනෑම අගයක් ගත නොහැකි විචල්‍ය. කිසියම් අගය පරාසයක් අතර. ඒ වචනේ වැදගත්. කිසියම් අගය පරාසයක් අතර ඕනෑම අගයක් ගත නොහැකි. මෙන්න මේක highlight වෙන්න ඕනේ. ගත නොහැකි. ඒ අගය පරාසය අතර ඕනෑම අගයක් ගන්න බෑ. කිසියම් නිශ්චිත අගයන් කිහිපයක් විතරයි මේ විචල්‍ය වලට ගන්න පුළුවන්. එතකොට කිසියම් අගය පරාසයක් අතර ඕනෑම අගයක් ගත නොහැකි විචල්‍ය, එහෙම නැත්නම් නිශ්චිත අගයන් කිහිපයක් පමණක් ගත හැකි විචල්‍ය වලට අපි කියනවා discrete variables විවික්ත විචල්‍ය කියලා. උදාහරණ. පවුලක සිටින ළමුන් සංඛ්‍යාව. දැන් පවුලක සිටින ළමුන් සංඛ්‍යාව අපිට කියන්න පුළුවන් 4.5ක් ඉන්නවා 3.2ක් ඉන්නවා එහෙම කියන්න බෑ. අපි හිතමු අඩුම වශයෙන් පවුලේ එක ළමයෙක් ඉන්නවා, උපරිම වශයෙන් පවුලේ ළමයි 10 දෙනෙක් ඉන්නවා කියලා. ඒ අගය පරාසය අතර ගත්තොත් ළමයි ඉන්න පුළුවන් 2 3 4 5 6 7 8 1 ඒ වගේ අගයන් විතරයි. ඒතර 1 සහ 10 9 10 ඒව ගන්නත් පුළුවන්. 1 සහ 10 අතර තියෙන ඕනම අගයක් ගන්න බෑ. අර නිශ්චිත අර පූර්ණ සංඛ්‍යා ටික විතරයි ගන්න පුළුවන් වෙන්නේ. දැන් තව උදාහරණයක් අපි ගත්තොත් ෂර්ට් එකක කොලර් සයිස් එක. මේක ගොඩක් අය පටලව ගන්නවා. ෂර්ට් එක කොලර් සයිස් එක අඩුම කොලර් සයිස් එක 14මාර අපි හිතමු උපරිම 20 කියලා. ඒතර 14මාරත් 20ත් අතර හැම අගයක්ම ගන්න බෑ. තියෙන්නේ 15මාර ඔය විදිහට ඒ අගයන් කිහිපයක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී මේ discrete variable වලට මේ දශම සංඛ්‍යා එන්නේ නැති variables එන්නේ නැහැ කියලා එහෙම නීතියක් නැහැ. හැමුණොත් ෂර්ට් එකේ කොලර් සයිස් එක එහෙම නැත්නම් ෂර්ට් එක කොලර් එක කියන එක අපිට ගන්න බෑ මේ discrete variable එකට. පදනම වෙන්නේ ඒ අගයන් දෙක අතර තියෙන හැම අගයක්ම ගන්න බෑ. නිශ්චිත අගයන් කිහිපයක් පමණයි ගන්න පුළුවන්. දෙවෙනි එක continuous variables. එතකොට continuous variables කියන එකෙන් අදහස් වෙන්න ඕනේ එහෙනම් මේ discrete variables කියන එකේ අනිත් පැත්ත. ඒකට මෙන්න මේ වාක්‍ය පොදුයි. කිසියම් අගය පරාසයක් කියන එක මේ variables දෙකම නිර්වචනය කරද්දී පොදුයි.
එතකොට මේකේ වෙනස වෙන්නේ මේ අගය පරාසය ඇතුළ තියෙන ඕනම අගයක් මේ කන්ටිනියස් වේරියබල් එකට ගන්න පුළුවන්. ඕනෑම අගයක්. නිශ්චිත අගයන් කිහිපයක් නෙමෙයි ඕනම අගයක් මේ කන්ටිනියස් වේරියබල් කියන ගණයට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පන්තියක සිසුන්ගේ බර weight of students. එතකොට අපි හිතමු අඩුම බර තියෙන ළමයාගේ බර කිලෝග්‍රෑම් 10යි උපරිම බල තියෙන ළමයාගේ කිලෝග්‍රෑම් 80යි නම් ඒ 10ත් 80ත් කියන අගය පරාසය ඇතුළේ ඕනම අගයක් ගන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා continuous variable කියලා කියන්නේ කිසියම් අගය පරාසයක් ඇතුළත ඕනම අගයක් ගන්න පුළුවන් විචල්්‍ය. එතකොට මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න. discrete variables and continuous variables. තුන්වෙනි මාතෘකාව levels of measurement. levels of measurement. මේකත් ඉතාමත් වැදගත් මාතෘකාවක්. එතකොට මේ අපි කතා කරන හැම variable එකක්ම මෙන්න මේ එක level එකකට අදාළ වෙනවා. levels 4ක් තියෙනවා. nominal, නාමික, ordinary, ක්‍රමසූචක, interval, ප්‍රාන්තර, ඒ වගේම ratio, අනුපාත. එතකොට මේ levels 4 තීරණය වෙන්නේ තියෙන තොරතුරු අනුව, information අනුව, ඒ variable එකට තියෙන information අනුව ඒක මොන level එකෙන්ද measure කරන්න කියන එක තීරණය කරනවා. එතකොට මේ levels එක එකක් ගැන වෙන වෙනම කතා කරොත් nominal level එක. nominal level එකේදී අපිට මේ variables equal නැද්ද කියලා තීරණය කරන්න පමණයි පුළුවන් වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් example එකක් ගත්තොත් gender කියන variable එක. ඒතකොට gender කියන variable එකට අයිති වෙනවා male or female. අපිට මේකට අංක දෙකක් දුන්නොත් male number 1 female number 2. ඒතකොට මේ අංක දෙකේ අදහස මේ male එකට ඒ male කට්ටිය වෙනම අඳුන ගන්න අංක 1 දීලා තියෙනවා, female කට්ටිය වෙනම අඳුන ගන්න අංක 2 දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ අංක දෙකේ එක දෙකට වඩා ප්‍රබලයි, එහෙම නැත්නම් දෙක එකට වඩා ප්‍රබලයි, එහෙම කතාවක් ගන්න බෑ. ඒ කියන්නේ less than, greater than කියලා තේරුමක් ගන්න බෑ. මේ nominal variables වල අපිට කරන්න පුළුවන් equality or inequality කියලා මේවා වෙන් කරන්න විතරයි. තව උදාහරණයක් ගත්තොත් hair color එක. ඒතකොට hair color එක අපි ගත්තොත් black තියෙනවා, brown තියෙනවා, grey තියෙනවා. එතකොට black වලට අංක 1, brown වලට අංක 2, grey වලට අංක 3 දුන්නොත් මේ black තියෙන අංක 1, brown තියෙන අංක 2, grey තියෙන අංක 3 කියලා වෙන් කිරීමක් කරනවා. එරෙන්නේ එතනින් එහාට මේ variables වල වෙන දෙයක් කරන්න බෑ. nominal variables වලට අයිති වෙන්නේ අපි අර කලින් කතා කරපු qualitative variables. එහෙම නැත්නම් ගුණාත්මක දත්ත තමයි අපි මේ nominal level එකේදී measure කරන්නේ. දෙවෙනි එක ordinary level. දෙවෙනි level එක ordinary level. ඒතර මේ level එකක් යද්දී කලින් තිබ්බ level එකේ තියෙන ලක්ෂණ හැමම තියෙනවා. දැන් අපි කතා කරන ordinary level එකේදී nominal level එකේ අපි කතා කරපු ඒ ලක්ෂණ එහෙම්මම තියෙනවා. nominal characteristics එහෙම්ම තියෙනවා. මේකට අලුතෙන් එකක් එකතු වෙනවා. ඒ තමයි rank කරන්න පුළුවන්. rank කරන්න. දැන් අපි කලින් කතා කරපු එකේ male female ගත්තාම male 1 female 2 එහෙම rank කරන්න බෑ. hair color එක ගත්තාම brown black 1 brown 2 grey අන්තිම එහෙම rank කරන්න බෑ. හැබැයි මෙතනදී මේ ordinary level measurement එකේදී මේකට එන variables අපිට rank කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. education level එක. degree,
A levels, O levels, scholarship. උපාධිය A level, O level ශිෂ්‍යත්වය. එතකොට ඒ education level එක අනුව අපිට මේක rank කරන්න පුළුවන්. degree එක තමයි 1, A level 2, O level 3, scholarship 4. ඒතර මෙතනදී මේවා වෙන වෙනම වර්ග වෙලක් තියෙනවා. ඒ වගේම rank එකක් පිළිවෙලකුත් මේකේ තියෙනවා. ඒතර මේ වගේ variables වලට අපි කියනවා ordinary variables. එහෙම නැත්නම් ordinary level එකේ measure කරන්න පුළුවන් variables. තුන්වෙනි එක interval level ප්‍රාන්තර විචල්‍ය. එතකොට interval level එකේදී අර කිව්ව ordinary level එකේ තියෙන characteristics එහෙම්මම තියෙනවා. ordinary level එකේ තියෙන characteristics එහෙම්මම තියෙනවා. මෙතන වෙනස තමයි difference between arbitrary pairs are meaningful. difference between arbitrary pairs are meaningful. මොකද්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ මේ interval level එකේ තියෙන variables අතර වෙනස, ඒ variables අතර වෙනස තේරුමක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් උෂ්ණත්වය එහෙම නැත්නම් temperature කියන එක අපිට ගන්න පුළුවන් interval level එකේ යටතේ තියෙන variable එකක් විදියට. අපි හිතමු celsius අංශක 50, celsius අංශක 55. එතකොට මේ දෙක අතර වෙනස කීයද? මේ දෙක අතර වෙනස celsius අංශක 5යි. ඊට පස්සේ අපි ගත්තොත් celsius අංශක 70, celsius අංශක 75. මේ දෙක අතර වෙනසක් කීයද? මේ දෙක අතර වෙනසත් celsius අංශක 5යි. එතකොට මෙන්න මේ celsius අංශක 5 කියන එකේ තේරුමක් තියෙනවා. මෙතනට වඩා උෂ්ණත්වය celsius අංශක 5කින් මෙතන වැඩි. මෙතනත් එහෙමයි. මේ 70ට වඩා celsius අංශක 5කින් උෂ්ණත්වය 75 වැඩි. අපි කතා කරපු කලින් ordinary level එකේදී අපි ගත්තනේ degree, A level, O level, scholarship. එතකොට degree එකට අපි අංක 1 දුන්නා, A level එකට අංක 2 දුන්නානේ. එතකොට ඒ දෙක අතර වෙනස, ඒ කියන්නේ degree එකයි A level වලයි අතර වෙනස, A level වලයි O level වලයි අතර වෙනසට සමානද අසමානද එහෙම කියන්න බෑ. නමුත් මෙතනදී අපිට මෙන්න මේ විචල්‍යයේ අගයන් දෙකක් අතර වෙනස අපිට meaningfully අර්ථවත්ව ගන්න පුළුවන්. එතකොට මේක තමයි මේකෙදි මේ ordinary characteristic වලට අමතරව එකතු වෙන දේ. නමුත් මෙතනදී අපිට තියෙන සීමාවක් තමයි මේකේ නිරපේක්ෂ ශූන්‍යයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි උෂ්ණත්වය කියන එක ගත්තොත් celsius අංශක 0යි කියලා උෂ්ණත්වය ගත්තොත් මේකෙන් අදහස් වෙන්නේ උෂ්ණත්වයක් නැහැ කියන එකද? නැහැ. celsius අංශක 0 ෙදිත් යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. අපි ෆැරන්හයිට් වලින් ගත්තොත් ඒක අපිට වඩාත් පැහැදිලි වෙයි ගාණක් එයි. එතකොට මේ interval level එකේදී තියෙන විශේෂ ලක්ෂණයක් තමයි, ඒ කියන්නේ ඒකම interval level එකේදී නැහැ. ඒ කියන්නේ ශූන්‍යයක් ඇත්තටම බිඳුවක් නැහැ. ඒ වගේම මේ interval level එකේදී අපිට addition, subtraction, එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. හැබැයි multiplication and division කරන්න බෑ. අපිට කරන්න පුළුවන් addition and subtraction විතරයි. එතනට වෙනකම් විතරයි මේ interval level එකේදී යන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි උෂ්ණත්වය. ඒතර මතක තියාගන්න interval level එකේදී අර ordinary characteristics එහෙමම තියෙනවා. විශේෂම ලක්ෂණය තමයි අගයන් අතර වෙනස්කම් තේරුමක් සහිතයි. difference between arbitrary pairs are meaningful. ඒ වගේම මේ interval level එකේදී නිරපේක්ෂ ශූන්‍යයක් නැහැ. ඇත්තරම බිඳුව කියලා අගයක් නැහැ. there is no zero. එතකොට මේ කියන්නේ zero කියන එකෙන් අදහස් වෙන්න ඕනේ හරිනම්
එතනදී ඒ කියන විචල්්‍ය නෑ කියන එක. දැන් උෂ්ණත්වය ගත්තොත් එතනදී උෂ්ණත්වයක් නෑ කියන එක. හැබැයි මෙතන 0යි සෙල්සියස් කියන එකේ තේරුම උෂ්ණත්වයක් නෑ කියන එක නෙමෙයි, උෂ්ණත්වයක් තියෙනවා. ඒක මේ බිඳුවෙන් උෂ්ණත්වයක් නෑ කියලා අදහස් වෙන්නේ නෑ. දැන් අපි ඊළඟට රේෂියෝ ලෙවල් එකට ගියාම මේක තවදුරටත් පැහැදිලි වෙයි. අපි දැනට උදාහරණයක් ගත්තොත් පවුලක ළමයි සංඛ්‍යාව, ඒතර පවුලක ළමයි සංඛ්‍යාව 0යි කිව්වොත් ඒ ළමයි නැහැ. කියන්නේ ළමයි ගාණක් නැහැ. නමුත් මෙතන උෂ්ණත්වය 0යි කිව්වට මෙතන උෂ්ණත්වයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඉන්ටර්වල් ලෙවල් එකේදී ශූන්‍යයක් නැහැ. ඒ වගේම රේෂියෝස් අපිට ගන්න බෑ. කියන්නේ අනුපාත ගන්න බෑ. ශූන්‍යයක් නැහැ කියන්නේ මෙතන අනුපාත ගන්න බෑ. ඒ නිසා එකතු කිරීම අඩු කිරීම පමණයි කරන්න පුළුවන්. තේරුමක් සහිතව වැඩි කිරීම සහ බෙදීම මේ ඉන්ටර්වල් ලෙවල් එකේදී කරන්න බෑ. ඊළඟ ලෙවල් එක රේෂියෝ ලෙවල්. එතකොට රේෂියෝ ලෙවල් එකට මේ ඉන්ටර්වල් ලෙවල් එකේ කතා කරපු හැම ලක්ෂණයක්ම, එහෙම නැත්නම් ඉන්ටර්වල් ලෙවල් එකේ ප්‍රාන්තර මට්ටමේ තියෙන හැම ලක්ෂණයක්ම රේෂියෝ ලෙවල් එකේදී තියෙනවා. රේෂියෝ ලෙවල් එක. රේෂියෝ ලෙවල් එක. ඒතර මෙතනදී ඉන්ටර්වල් කැරක්ටරිස්ටික්ස් තියෙනවා. මෙතන විශේෂම ලක්ෂණය වෙන්නේ මේකේ ඇබ්සලූට් 0 එකක් තියෙනවා. දැන් අපි කිව්වනේ අරකේ ඇබ්සලූට් 0 එකක් නැහැ කියලා. ඉන්ටර්වල් එකේ උෂ්ණත්වයේ 0යි කිව්වට උෂ්ණත්වයක් තියෙනවා. නමුත් මෙතන තියෙන වේරියබල්ස් වල ඇබ්සලූට් 0 එකක් තියෙනවා. අපි උදාහරණ විදියට ගත්තොත් බර, උස, ඒ වගේම පවුලක ළමුන් සංඛ්‍යාව. ඒතර මේ හැම එකටම දැන් බර කිලෝග්‍රෑම් 0යි කිව්වොත් එතන බරක් නැහැ. උස සෙන්ටිමීටර් 0යි කිව්වොත් එතන උසක් නැහැ. පවුලක ළමුන් සංඛ්‍යාව 0යි කිව්වොත් එතන ළමයි සංඛ්‍යාවක් නැහැ. ඒතර මෙතනදී multiplication and division කරන්න පුළුවන්. multiplication and division කරන්න පුළුවන්. එතකොට මේ ලක්ෂණ ටික තමයි රේෂියෝ කියන ලෙවල් එකට අදාළ වෙන්නේ. එතකොට අපි පොඩි සමරි එකක් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් levels of measurement එක යටතේ level 4යි nominal, ordinary, interval and ratio. nominal කියන්නේ හුදෙක් සමාන බව දක්වන්න ගන්න level එක. එතකොට qualitative variables තමයි එකට අපි ගන්නෙ. ඒකෙදි මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක අඩුයි කියලා කියන්නවත් බෑ. දෙවෙනියට ordinary level එක. ordinary level එක කියලා කියන්නේ අර nominal level එකේ ඊළඟ පියවර වගේ. ordinary level එකේදී rank කිරීමක් කරන්න පුළුවන් මේ variables වල අගයන්. තුන්වෙනියට interval level එක. interval level එකේදී ordinary level එකට වඩා ඒ අගයන් අතර වෙනස්කම් තේරුමක් සහිතව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මීනින් එකක් තියෙනවා. එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. හතරවෙනි එක රේෂියෝ ලෙවල් එක. ඒතර රේෂියෝ ලෙවල් එක තමයි මේකේ තියෙන පල්ලෙහාම තියෙන ලෙවල් එක. ඒතර මේ ලෙවල් එකේදී එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම හැම එකක්ම කරන්න පුළුවන්. එතනදී ඇබ්සලූට් 0 එකක් තියෙනවා. ඔය කියන ලක්ෂණ වලට අදාළව අපිට පුළුවන් ඉන්න ඕනේ වේරියබල් එකක් දුන්නාම මේක නොමිනල්ද, මේක ඕඩිනරිද, එහෙම නැත්නම් ඉන්ටර්වල්ද, එහෙමත් නැත්නම් රේෂියෝද කියන ගණයට බෙදලා වෙන් කරන්න. ඊළඟ මාතෘකාව හතරවෙනි මාතෘකාව types of data. එහෙම නැත්නම් classification of data. දත්ත වර්ගීකරණය, දත්ත වර්ග. එතකොට මේ data අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. primary data and secondary data. ප්‍රාථමික දත්ත, ද්විතීයික දත්ත. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ කිසියම් අධ්‍යයනයක් කිරීමේදී අධ්‍යයනය කරන පාර්ශවය විසින්ම ඒ දත්ත තියෙන මූලාශ්‍රය වෙත ගොස් ඒ මූලාශ්‍රයෙන්ම පළමුවරට රැස් කරන දත්තවලට අපි කියනවා ප්‍රාථමික දත්ත කියලා. එතකොට මේක රැස් කරන්නේ කවුද? අධ්‍යයනය කරන පාර්ශවයම තමයි. අධ්‍යයනය කරන පාර්ශවයම. by the investigator.
කොතනින්ද මේක රැස් කරන්නේ? වෙන කොහෙන්වත් නෙමෙයි මේ දත්ත තියෙන ප්‍රධාන මූලාශ්‍රයෙන්. එහෙම නැත්නම් ඔරිජිනල් සෝස් එකෙන්. ප්‍රධාන මූලාශ්‍රයෙන්ම තමයි දත්ත රැස් කරන්නේ. ඔරිජිනල් සෝස් එකෙන්. පළවෙනි පාරට. يعني පළවෙනි පාරට තමයි මේ දත්ත රැස් කරන්නේ. පළමු වරට. එහෙම නැත්නම් ෆස්ට් ටයිම්. මෙන්න මේ කරුණු ටික මතක තියාගත්තාම ප්‍රාථමික දත්ත කියන්නේ මොකක්ද කියන එකට අපිට නිර්වචනයක් දෙන්න පුළුවන්. දත්ත භාවිතා කරන එහෙම නැත්නම් ඒ දත්ත අවශ්‍ය කරන පාර්ශවයම පළමු වරට ඒ දත්ත තියෙන ප්‍රධාන මූලාශ්‍රය වෙත ගොස් ඒකෙන් දත්ත රැස් කරනවා නම් අන්න ඒ දත්ත වලට අපි කියනවා ප්‍රාථමික දත්ත, primary data. ඒතර ඕකේ අනිත් පැත්ත තමයි secondary data කියලා කියන්නේ. ඒතර secondary data කියන්නේ වෙනත් පාර්ශවයක් ඒගොල්ලන්ගේ වෙනත් අරමුණක් සඳහා රැස් කරගෙන තියෙන දත්ත, දැනට රැස් කරගෙන තියෙන දත්ත අපි අපේ අධ්‍යයනයක් සඳහා යොදා ගන්නවා. කියන්නේ අපි නම් දැන් අපි මොකක් හරි අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒතර අපි යන්නේ නැහැ දත්ත ගන්නේ ප්‍රධාන මූලාශ්‍රයට. අපි කරන්නේ වෙන කවුරු හරි රැස් කරගෙන තියෙන දත්ත, වෙන කවුරු හරි ඒගොල්ලන්ගේ වෙනත් අධ්‍යයනයකට රැස් කරගෙන තියෙන දත්ත අපි ගන්නවා අපේ අධ්‍යයනයට. එතකොට වෙනත් පාර්ශවයක් විසින් තමයි දත්ත රැස් කරගෙන තියෙන්නේ. secondary party. secondary party. එතකොට ඒ දත්ත අපි අපේ අධ්‍යයනයට ගන්නවා. දත්ත අපේ අධ්‍යයනයට ගන්නවා. ඒතර ඒ වගේ දත්ත වලට අපි කියනවා secondary data කියලා. එතකොට දැන් වෙනස තේරුම් ගන්න පුළුවන් වෙනවා. ප්‍රාථමික දත්ත කියන්නේ අපි නම් අධ්‍යයනය කරන්නේ අපි ගිහිල්ලා ඒ තියෙන මූලාශ්‍රයෙන්ම දත්ත රැස් කරනවා නම් පළවෙනිම පාරට ඒක ප්‍රාථමික දත්ත. secondary data කියලා කියන්නේ ද්විතීයික දත්ත කියලා කියන්නේ වෙනත් පාර්ශවයක් වෙනත් අරමුණක් සඳහා රැස් කරගෙන තියෙන දත්ත අපි ගිහිල්ලා අපේ අරමුණ වෙනුවෙන් රැස් කරගන්නවා ඒගොල්ලන් රැස් කරපු දත්තම. එතකොට මේකට උදාහරණයක් අපි දුන්නොත් මහ බැංකුව ඒගොල්ලන්ගේ මහ බැංකු වාර්තාව හදන්න වෙළඳ පොලෙන් තොරතුරු එහෙම නැත්නම් දත්ත ගන්නවා. ඒතකොට ඒ දත්ත මොකද්ද? ප්‍රාථමික දත්ත. එතකොට මේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයි A level වලට ඉකෝනොමි ඉගෙන ගන්න ළමයි ඒගොල්ලන්ගේ මොකක් හරි assignment එකකට අර මහ බැංකු වාර්තාවෙන් දත්ත උපුටා ගන්නවා. ඒතකොට එතනදී දත්ත මොකද්ද වෙන්නේ? secondary data වෙනවා. ද්විතීයික දත්ත වෙනවා. ඒ කියන්නේ මේ දත්ත හරියටම නිශ්චිතව මේක ප්‍රාථමික දත්ත මේක ද්විතීයික දත්ත කියලා කියන්න බෑ. ඒ දත්ත භාවිතයට ගන්න අවස්ථාව අනුව, ඒ දත්ත භාවිතයට ගන්න පිරිස අනුව ඒක ප්‍රාථමික දත්තයක්ද ද්විතීයික දත්තයක්ද කියලා අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එකම දේ ප්‍රාථමික දත්ත කියන්නේ ඒ දත්ත අවශ්‍ය පුද්ගලයාම ඒක ප්‍රධාන දත්ත තියෙන මූලාශ්‍රයෙන්ම පළවෙනි පාරට ගිහලා දත්ත රැස් කරනවා. ඒක ප්‍රාථමික දත්ත. ද්විතීයික දත්ත කියලා කියන්නේ වෙනත් කවුරු හරි වෙනත් අරමුණට ගත්ත දත්ත අපි අපේ අරමුණට අදාළව යොදා ගනිමු. ඊළඟ මාතෘකාව collection of primary data. අපි කලින් මාතෘකාවේ කතා කරා data බෙදෙන ප්‍රධාන කොටස් දෙක. ඒතර මේ කොටස් දෙකේ primary data ප්‍රාථමික දත්ත රැස් කරන්න අපිට උපයෝගී කරගන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා මේ මාතෘකාවේදී කතා කරන්නේ. මේ යටතේ ප්‍රධාන ක්‍රම තුනක් ගැන කතා කරනවා. direct, personal, observation. අපි සිංහලෙන් කියනවා ඍජු නිරීක්ෂණය. ඍජු නිරීක්ෂණය. දෙවෙනි එක mailed questionnaires. mailed questionnaires. තැපැල් ප්‍රශ්නාවලි. තැපැල් ප්‍රශ්නාවලිය. තුන්වෙනි එක interviews. interviews. සම්මුඛ සාකච්ඡා. එතකොට මෙන්න මේ ක්‍රම තුනෙන් තව ගොඩක් ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ක්‍රම තුන තමයි ප්‍රාථමික දත්ත රැස් කරන්න යොදා ගන්න ක්‍රම තුන.
ඩිරෙක්ට් පර්සනල් ඔබ්සර්වේෂන්. එතකොට ඩිරෙක්ට් පර්සනල් ඔබ්සර්වේෂන් කියලා කියන්නේ අපිට යම්කිසි අධ්‍යයනයක් සඳහා දත්ත ඕන වුණාම අපි ඒ දත්ත තියෙන තැනට ගිහිල්ලා අපිම අපේ ඇස් දෙකෙන් බලලා ඒ දත්ත රැස් කරගන්න. උදාහරණයක් විදිහට අපිට ඕනේ නම් හයිවේ එකේ යන වාහන ගැන අධ්‍යයනයක් කරන්න දත්ත ලබා ගන්න අපිට පුළුවන් එන්ට්‍රන්ස් එකට ගිහිල්ලා දවසකට සාමාන්‍යයෙන් හයිවේ එකේ කොච්චර වාහන සංඛ්‍යාවක් යනවද? එතකොට වැඩිපුරම යන්නේ මොන වගේ වර්ගයට අයිති වාහනද? ඒ විදිහට අපිටම S2 බලලා දත්ත ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනනම් ගමක ජීවත් වෙන මිනිස්සුන්ගේ දෛනික ආදායම් පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරන්න අපිටම පුළුවන් කණ්ඩායමක් එක්ක ගිහිල්ලා ඒ ගමේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඒ අවශ්‍ය කරන දත්ත ටික ඒ වගේම මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම් දිහා බලන් ඉඳලා ඒ අවශ්‍ය කරන දත්ත ටික ගන්න. එතකොට මේ ඩිරෙක්ට් පර්සනල් ඔබ්සර්වේෂන් එකේ එහෙම නැත්නම් ඍජු නිරීක්ෂණයේ වාසි තමයි අපි ගන්න දත්තවල විශ්වසනීයත්වය වැඩි. මොකද අපිමනේ ගිහිල්ලා ගන්න අපිම S2 බලලා ගන්න. ඒ නිසා ඒ දත්තවල විශ්වසනීයත්වය වැඩි. ඒ වගේම අපිට අවශ්‍ය මට්ටමින් අවශ්‍ය ප්‍රමාණයට දත්ත ලබා ගන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට අර ගමේ මිනිස්සුත් එක්ක කතා කරලා අපිට අවශ්‍ය දත්ත ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අවාසි තමයි මේකට වැඩි කාලයක්, ශ්‍රමයක්, පිරිවැයක් යනවා. ඒතොර ඒ වගේ අවාසි සහ වාසි මේ ඩිරෙක්ට් පර්සනල් ඔබ්සර්වේෂන් එකේ තියෙනවා. දෙවෙනියට මේල්ඩ් ක්වෙස්චනරියර්ස් තැපැල් ප්‍රශ්නාවලි ක්‍රමය. මේකෙදි වෙන්නේ අපි හදනවා ප්‍රශ්නාවලියක්. ඒ කියන්නේ ප්‍රශ්න අඩංගු කරලා දැන් අපිට අවශ්‍ය කරන අධ්‍යයනයට අදාළව එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න පුළුවන් වෙන්න ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්නාවලිය තැපැල් මගින් අපි යවනවා ඒ අවශ්‍ය පාර්ශවයන් වෙත. එතකොට ඒගොල්ලෝ ඒ ප්‍රශ්නාවලියේ තියෙන ප්‍රශ්න සම්පූර්ණ කරලා අපිට එව්වට පස්සේ ඒ උත්තර තමයි අපි දත්ත විදිහට යොදා ගන්න. අපිට උදාහරණයක් විදිහට ටෙලිෆෝන් කම්පැනි එකට පුළුවන් මොබිටෙල් එකට පුළුවන් ඒගොල්ලන්ගේ සේවාව පිළිබඳව පාරිභෝගිකයාගේ තෘප්තිමත් භාවය පරීක්ෂා කරන්න යම්කිසි ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කරලා ප්‍රශ්නාවලියක් හදලා ඒක තැපැල් මගින් ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ට යවන්න පුළුවන්. ඒතර ඒ පාරිභෝගිකයෝ ඒක සම්පූර්ණ කරලා දෙන උත්තර අනුව ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අධ්‍යයනයට අදාළව දත්ත රැස් කරගන්න පුළුවන්. ඒතර මේ ක්‍රමේ වාසි තමයි ඉතා විශාල සංගහනයකට එහෙම නැත්නම් විශාල පිරිසකට මේ ප්‍රශ්නාවලිය යවා ගන්න පුළුවන්. එහෙනම් අපි එකින් එක්කෙනා ගිහිල්ලා පෞද්ගලිකව හම්බ වෙන්න ඕනේ නැහැ. තැපැල් කරලා ගොඩක් අයට යවන්න පුළුවන්. ඒ වගේම පිරිවැය ඉතාමත් අඩු ක්‍රමයක් මේක. මේකේ අවාසි තමයි මේකේ ප්‍රතිචාර අනුපාතය තරමක් අඩුයි. ඒකට හේතුව දැන් උදාහරණයක් විදිහට අපිට එන ප්‍රශ්නාවලි හම්බෙන හැම එකම අපි ෆිල් කරලා දෙන්න යන්නේ නැහැ. ඒ වගේ ඒ ප්‍රශ්නාවලියට අවශ්‍ය දත්ත ලබා ගන්න පාර්ශවයන් ඇතැම් වෙලාවට මේක නොසලකා හරින්න පුළුවන්. ඒ වගේම අපිට දත්තවල විශ්වසනීයත්වය එතරම්ම තියෙනවා කියලා කියන්න බෑ. මොකද හේතුව ඒගොල්ලෝ බොරු ෆිල් කරලා එවන්නත් පුළුවන්. ඒ වගේ අවාසිත් තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නාවලියක් හදද්දී ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකුත් තියෙනවා. ඒ තමයි ප්‍රශ්නාවලිය කෙටි වෙන්න ඕනේ. දිග හැලලක් වගේ ප්‍රශ්නාවලිය හදන්නේ නැහැ. ඒ වගේම මේකට ඇතුළත් කරන ප්‍රශ්න කෙටි සහ පහසුවෙන් උත්තර ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න ඕනේ. ඒ වගේම සංවේදී ප්‍රශ්න අභිනත ප්‍රශ්න දාන්න හොඳ නැහැ. සංවේදී ප්‍රශ්න කියලා කියන්නේ ඒ ප්‍රශ්නාවලිය පුරවන කෙනාට ඒ ප්‍රශ්න දැක්කම එයාගොල්ලන් සංවේදී වෙනවා. නම් ඒකට උත්තරයක් දීගන්න බැරි වෙනවා නම් ඒ වගේ ප්‍රශ්න දාන්න හොඳ නැහැ. ඒ වගේම අභිනත ප්‍රශ්න කියලා කියන්නේ අපි ප්‍රශ්නයෙම උත්තරේ දෙනවා. එතකොට දැන් අර මොබිටෙල් එකෙන් දෙන ප්‍රශ්නාවලිය අපි ඇහුවොත් ඔබ ඩේටා භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේද කියලා. එතකොට අපි හොඳටම දන්නවා ඒකට ලැබෙන උත්තරය ඕ කියලා. ඒතකොට මේ වගේ ප්‍රශ්න වලට අපි කියනවා අභිනත ප්‍රශ්න කියලා. ඒ වගේ ප්‍රශ්න දාන්න හොඳ නැහැ. ඒ වගේම ප්‍රශ්නාවලිය අපි ප්‍රශ්න පෙළගස්සනකොට යම්කිසි ක්‍රමානුකූල පෙළගැස්මක් යටතේ පෙළගස්වන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්නාවලියට ඇතුළත් කරන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. ඒවා තමයි බහුවර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ අපිට යම්කිසි ඔප්ෂන්ස් 3ක් 4ක් දීලා ඒ ඔප්ෂන්ස් 3න් 4න් එකක් තෝරගන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි පිළිතුරු දෙන ප්‍රශ්න. කියන්නේ ප්‍රශ්නේ අහනවා අපිට කෙටියෙන් පිළිතුරක් දෙන්න තියෙනවා. එහෙමත් නැත්නම් අපිට විවෘත ප්‍රශ්න. කියන්නේ අපේ තියෙන ඒ උත්තර දිගු ආකාරයට ලියන්න පුළුවන් වෙන විදිහට ඉඩ තියලා ඒ දත්ත ලබා ගන්න එවැනි ප්‍රශ්න ඇතුළත් කරන්නත් පුළුවන්. මේ කියන ප්‍රශ්න සියල්ලම පාහේ ඇතුළත් කරලා ප්‍රශ්නාවලියක් නිර්මාණය කරන්න ඕනේ.
තුන්වෙනි එක ඉන්ටර්විව් සම්මුඛ සාකච්ඡා. මේ සම්මුඛ සාකච්ඡා කියලා කියන්නේ අපිට දත්ත ලබා ගන්න අවශ්‍ය වෙන පාර්ශවය කැඳවලා ඒ කෙනත් එක්ක සාකච්ඡාවක් මාර්ගයෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් මාර්ගෙන් ඒ දත්ත ලබා ගන්නවා. මේ සම්මුඛ සාකච්ඡා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා structured and unstructured. එතකොට structured කියලා කියන්නේ එතනදී ඒ ඉන්ටර්විව් එක කරන පුද්ගලයා යම්කිසි පෙළගැස්මක් සහිත ප්‍රශ්න කිහිපයක් රැගෙන තමයි ඒ ඉන්ටර්විව් එකට ෆේස් කරන පුද්ගලයා වෙත යන්නේ. එතකොට ඒ ප්‍රශ්න කිහිපය ඉදිරිපත් කළා තමයි දත්ත ලබා ගන්න. ඒතර unstructured ක්‍රමේදී එහෙම නිශ්චිත ප්‍රශ්න සමූහයක් නැහැ. ඉන්ටර්විව් එකට ෆේස් කරන පුද්ගලයාත් එක්ක ටිකක් ගැඹුරට කතා බහ කරලා වඩා ගැඹුරු දත්ත ගැඹුරු උත්තර විදිහට තමයි ඒ දත්ත ලබා ගන්න. එතකොට මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමේ වාසි තමයි අර දත්ත එහෙම නැත්නම් උත්තර ඉතා හොඳින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නොතේරෙන ගැටලු තියෙනවා නම් ඒක කියලා දීලා උත්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා දත්තවල විශ්වසනීයත්වය වැඩි. Tamanට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න පුළුවන්. ඒකේ අවාසි අර විදිහටම එතකොට මේ ඉන්ටර්විව් එක කරන්න යන පුද්ගලයන්ට පිරිවැයක් යනවා. ඒ වගේම යම්කිසි කාලයක් යනවා. ඒ වගේම ඉතා ඒ කියන්නේ විශාල සංගහනයකට මේක කරන්න බෑ. කියන්නේ ගොඩාක් අය ගෙනල්ලා ඉන්ටර්විව් කර අපිට දත්ත ලබා ගන්න බෑ. ඒ වගේ අවාසිත් තියෙනවා. එතකොට මේ කියන්නා වූ ක්‍රමවේදයන් තුනේම වාසිත් අවාසිත් තියෙනවා. එතකොට මේ තුනෙන් හොඳම මොකක්ද කියලා කියන්න බෑ. ඒ අවස්ථාවට ඒ අධ්‍යයනයට අනුව සුදුසු එක අපි තෝරගන්න ඕන. පාඩමේ අවසාන මාතෘකාව 6 වෙනි මාතෘකාව sources of secondary data. ද්විතීයික දත්ත රැස් කරන්න ඇති මූලාශ්‍ර. ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා. published sources අපි කියනවා ප්‍රකාශිත මූලාශ්‍ර. දෙවෙනි එක unpublished sources අප්‍රකාශිත මූලාශ්‍ර. එතකොට මේ published sources කියන්නේ මොනවද? unpublished sources කියන්නේ මොනවද? published sources කියලා කියන්නේ රජයෙන් හෝ වෙනත් යම්කිසි ආයතනයකින් ප්‍රකාශ කරන ලද මූලාශ්‍ර. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් රජයෙන් ඉදිරිපත් කරලා තියෙන gazettes, චක්‍රලේඛ, ඒ වගේම සංගරා, ඒ වගේම අපිට ගන්න පුළුවන් පුවත්පත්. ඊට පස්සේ වෙනත් ආයතනික ප්‍රකාශන. මේ වගේ ප්‍රකාශ කරන ලද එහෙම නැත්නම් published sources වලින් අපිට secondary data ගන්න පුළුවන්. අනිත් එක unpublished. ඒ කියන්නේ එහෙම පොදුවේ ප්‍රකාශ නොකරන ලද මූලාශ්‍ර. උදාහරණ විදිහට universities වල students ලා කරන research. students research. එතකොට මේ research එහෙම publish කරන්නේ නැහැනේ. නමුත් ඒවයිනුත් අපිට අපේ අධ්‍යයනයන් සඳහා තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ද්විතීයික තොරතුරු වෙනවා අප්‍රකාශිත මූලාශ්‍රයන්ගෙන්. එහෙම නැත්නම් unpublished sources වලින් ගත්ත. එතකොට published sources වලින් හරි unpublished sources වලින් හරි අපිට secondary data ගන්න පුළුවන්. එතකොට මේ මාතෘකාවත් එක්ක අපි කතා කරන්න ඕන තව දෙයක් තමයි මේ secondary data අපිට අපේ අධ්‍යයනයට ගන්න නම් ඒ secondary data suitable වෙන්න ඕනේ. suitable ඒ කියන්නේ ගැලපෙන්න ඕනේ. ගැලපෙන්න ඕනේ අපේ අධ්‍යයනයට අදාළව එන්න ඕනේ මේ secondary data. ඒ වගේම useful වෙන්න ඕනේ. ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. අපේ අධ්‍යයනයට මේ ද්විතීයික දත්ත ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඒ වගේම reliable වෙන්න ඕනේ. reliable. ඒ කියන්නේ
විශ්වසනීය වෙන්න ඕනේ. අපි අපේ අධ්‍යයනයකට ද්විතීක දත්ත ගන්නවා නම් ඒ ද්විතීක දත්තවල මෙන්න මේ කැරක්ටරිස්ටික්ස් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. ඒ ද්විතීක දත්ත අපේ අධ්‍යයනයට ගැලපෙන්න ඕනේ, සූටබල් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ද්විතීක දත්ත අපේ අධ්‍යයනයට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ දත්ත යම්තාක් දුරකට හෝ ප්‍රාථමික දත්ත තරම් නැති වුණත් යම්තාක් දුරකට හෝ විශ්වාසදායක වෙන්න ඕනේ. ඒතර මේ ලක්ෂණ තියෙනවා නම් අපිට අපේ අධ්‍යයනයකට අදාළව ද්විතීක දත්ත යොදාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මෙච්චර වෙලා chapter 2 එකට අදාළව data and data collection කියන පාඩමට අදාළව කරුණු රාශියක් මාතෘකා 6ක් යටතේ කතා කරා. අපි මුලින්ම කතා කරා variable එකක් කියන්නේ මොකක්ද? ඒතර variable එක වර්ගීකරණය වෙන්නේ කොහොමද? quantitative variables තියෙනවා, qualitative variables තියෙනවා. ඊට පස්සේ quantitative variables නැවත කොටස් දෙකකට බෙදෙනවා, discrete and continuous. මේ හැම එකක්ම විස්තරාත්මකව කතා කරා. ඊට පස්සේ අපි levels of measurements වලට ගියා. nominal level එක, ordinary level එක, interval level එක and ratio level එක. ඒ levels වලින් කියන්නේ මොකද්ද? ඒවායේ ලක්ෂණ මොනවාද? මොන වගේ උදාහරණ දේවට අයිති වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ අපි data වල types වලට ගියා. primary data and secondary data. එතකොට primary data collect කරන්න අපිට තියෙන ක්‍රම ගැන කතා කරා. direct personal observation, mailed questionnaires and interviews. එතනින් පස්සේ ඒ ක්‍රම තුනේ වාසි අවාසි ලක්ෂණ ගැන කතා කරා. ඊට පස්සේ secondary data කියන්නේ මොකද්ද? secondary data ගන්න පුළුවන් sources මොනවාද? published sources, unpublished sources. අන්තිමට secondary data අපි අපේ අධ්‍යයනයට යොදා ගන්න නම් ඒ data වල තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද කියන එක කතා කරා. එතකොට පාඩම් දෙවෙනි පාඩම මාතෘකා 6ක් යටතේ අපි කතා කරලා ඉවර කරා. එතකොට මේ පාඩමෙත් මොනවා හරි ප්‍රශ්න තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් comment section එකේ දාන්න. ඉස්සරහට අපි තුන්වෙනි පාඩම ඊළඟ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ අද කරපු දෙවෙනි පාඩමේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට comment sections වල දාන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් තුන්වෙනි පාඩමත් එක්ක හම්බ වෙමු.